දුප්පත් සතෙක් මුනිඳුන් වෙත සිත පැහැදී එක් දා ගැබෙක දිය බෙරළිය මලක් පිදිනේ. එක දුප්පත් මනුස්සයෙක් බුදුහාමුදුරුවෝ ගැන සිත පැහැදිලා ශ්‍රද්ධාව ඇති වෙලා මේ චෛත්‍යයක් ගාවට ගිහිල්ලා දිය බෙරළිය මලක් පූජා කළාලු. දිය බෙරළිය කියන જાතිය මේවයි නම් මම දැකලා නැහැ කොළඹ පැත්තේ. අපේ ගම්වල තියෙනවා. ඔය මාතර දෙනිහායි දිහා කැලෑවල තියෙන දිය බෙරළිය කියන જાතිය. ඒවයි මල් කිසිම සුවඳක් නැහැ. ඒ මලට අයිති සුන්දරත්වය තියෙනවා මිසක අනෙත් මල් වලට සමාන කරලා බැලුවොත් මහ ලොකු සුන්දරත්වයකුත් නැහැ. ඉතින් ඒ මලට අයිති සුන්දරත්වය තියෙනවා. විශාල සුවඳක් කමන මලක් නෙමෙයි. හැබැයි ඒක පූජා කරපු මිනිස්සයාගේ ශ්‍රද්ධාව සුළුපටු එකක් නෙමෙයි. බුදුහාමුදුරුවෝ කියන හොඳ අවෙච්ච ප්‍රසාදයකින් ගිහිල්ලා පූජා කළේ. 35 වතාවක් සක්විති රජ වුණා කියලා කියන ආනිසංසයට. ඒ හින්දා ඔබගේ පින්කම් වලට අවශ්‍ය කරන්නේ ශ්‍රද්ධාව. ධනය නෙමෙයි. ශ්‍රද්ධාව. ධනය ද්විතීක කාරණේ. ප්‍රාථමික මූලික කාරණේ ශ්‍රද්ධාව. මේ දෙපළ ශ්‍රද්ධාවන්තයෝ නුනනම් මේ වගේ ලොකු පින්කමක් සිද්ධ කිරීම දුෂ්කරයි. මොකද්ද පින කියන්නේ? පින කියලා කියන්නේ චිත්තං පුනාතිති පුඤ්ඤං. චිත්තං කිව්වේ හිත. පුනාති කියලා කියන්නේ පිරිසිදු වීම. පිරිසිදු වීම. පුඤ්ඤං පිනයි. හිත පිරිසිදු වීම තමයි පින. ගොඩාක් අය කල්පනා කරනවා හිත සතුටු කර ගැනීම තමයි පින කියලා. හිත සතුටු කර ගැනීම පිනයි. මට ඕන තරම් කියලා තියෙනවා හිතේ සතුට පිනනේ හාන්තුරනේ කියලා. නෑ. ඉතින් හිතේ සතුට පින නම් අපිට මොන තරම් වාරවල අයහපත් වැඩ කරාට පස්සේ සතුට දැනෙනවද නේ? කොච්චර සන්තෝෂයක් දැනෙනවද සමහර හොරෙන් කරන පව් වැඩ වලින්? නෑ. අහුනේ නෑ කියන සතුට, අදාළ කාර්යයේ සතුට. සතුට තියනවා නේ. සතුට නෙමෙයි පින. මතක තියාගන්න. පින යනු පුනාති පිරිසිදු වීමයි. බුද්ධදත්ත මාහිමියන් විවරණය කරලා තියෙනුනේ පුනාති කියන වචනේ උන්වහන්සේ ලියපු මේ පාලි වචන වලට ලියපු අර්ථකථන ග්‍රන්ථවල පුනාති කියන්නේ පොළනවා කියන අර්ථය. පිරිසිදු කරනවා කියන අර්ථය. පවිත්‍ර කරනවා කියන අර්ථය තමයි දීලා තියෙන්නේ පුනාති කියන වචනෙට. එහෙම නැත්නම් සතුට වෙනවා කියන අර්ථයක් එතන නැහැ. එහෙනම් මතක තියාගන්න හිත පිරිසිදු වීම තමයි පින කියලා කියන්නේ. දැන් මේ 3 මාසෙම උනේ මැතිතුමාගේ මැතිනියගේ හිත පිරිසිදු වෙන එක. කොහොමද පිරිසිදු වෙන්නේ? දෙනකොට අර තද ඇලීම කියන අපිරිසිදු සිතුවිල්ල නැති වෙලා යනවා. බුදුන් වඳිනකොට බණහනකොට අර අපිරිසිදු සිතුවිලි නැති වෙලා ගෙවෙන පැය ගාන වැඩි වෙනවනේ. 3 මාසෙම මේකටනේ කන්සන්ට්‍රේට් කරන්නේ. යාළුවෙක් එක්ක කතා කරත් මේ සැරේ මං කටිනේ කියලානේ කතා කරන්නේ. නේ? වස්පින්කම් මගේ කියලානේ කතා කරන්නේ. ඒක ලොකු දෙයක් නේ. වෙන දවස්වල හම්බුණා නම් සමහර විට ඔබතුමා කරන ව්‍යාපාර වල හැටියට ලෑලි ගැන කතා කරන්න පුළුවන්. ස්ටෝරු ගැන කතා කරන්න පුළුවන් නේ. මං දන්නවා මේ 3 මාසෙම කවුරු හම්බුණත් අංක එකටම ඔලුවට එන්නේ. මේ දාන ගෙදරක මල ගෙදරක මගුල් ගෙදරක එන්න කිව්වත් හැමදාවට නම් බෑ කටිනේ. මේ සැරේ කටිනේ. කොච්චර හොඳ එකක්ද නේ? යන් හිත පිරිසිදු වෙනවනේ. කෙලස් වඩන එකක් නෙමෙයිනේ කතා කරන්නේ. කෙලස් යට කරන එකක්. කෙලස් දුරු කරන එකක්. ඒකයි මේ වගේ පින්කම් වල මහා අනිසංස තියනවා කියලා කියන්නේ ඒකයි. මේ වගේ පින්කමකින් 3 මාසයක් පුරා හිත පේ කරනවනේ නේ. හිත පේ කිරිල්ලක් නේ කරන් 3 මාසයක් පුරා. හැමදාම පන්සලට එන්න ඕනේ. හැමදාම පන්සලට එන්න ඕනේ. ඊළඟට හැමදාම සායනහන්සලට ප්‍රත්‍යපහසුකම් සලසන්න ඕනේ. ලෙඩ වෙලා නම් බෙහෙත් තරම් දෙන්න ඕනේ. දානමාන හිඟනම් දානමාන පූජා කරන්න ඕනේ. පන්සලේ මේ 3 මාසයේ පැවැත්මට මොනවා හරි අඩුවක් තියෙනම් ඒව හොයලා පූජා කරන්න ඕනේ. වනදහම් අහන්න ඕනේ. නේ? සිල්පද ආරක්ෂා කරන්න ඕනේ. මොකද මේකේ ආනිසංස වැඩි වෙන්න ඕනේ. හිත පිරිසිදු වීමට අවශ්‍ය මොන තරම්නම් ක්‍රියාකාරකම් ප්‍රමාණයක්
මේ මාස 3 තුල සිද්ධ වෙනවා. ඒ හින්දා වරදව ගන්න එපා. හිත සතුටු වුණොත් හොඳටම ඇති කියලා. නෑ. පින්කම නිසා හිත පිරිසිදු වීමෙන් පස්සේ කෙනෙකුට ලැබෙන්න පුළුවන් ආනිසංසයක් විදියට සතුට නම් කරන්න පුළුවන්. ඒකනේ මම අර කියපු ගාථාවෙත් තියෙන්නේ. ඉද නන්දති. ඒ වෙලාවේ මෙහිදී නන්දති කියන්නේ සතුට වෙනවා. පුණාති නෙමෙයි ඈ. සතුට වෙනවට කියන්නේ මොකද්ද? නන්දති. ඉද නන්දති. මේ භවයේම සතුට වෙන්න පුළුවන්. පෙච්ච නන්දති. පසු භවයකදී සතුට වෙන්න පුළුවන්. භවයකද නෙමෙයි භව ගණනාවකදී. ඒ කාර්තකතනයක්. ඊළඟට පින්කම කරන වෙලාවටත් ඉද කියලා කියන්න පුළුවන්. පින්කම කරලා ඉවර වුණාට පස්සේ කියන්න පුළුවන් පෙච්ච කියලානේ පසුව. එතකොට මේ භවයේදී ඉද කියන්න පුළුවන්. ආපහු ඉදිරි භවවලදී පෙච්ච කියන්න පුළුවන්. නන්දති සතුට. ඉද නන්දති පෙච්ච නන්දති. සතුට ලැබෙනවා ඒ වෙලාවෙත් පස්සෙත්. ආනිසංස විදියට. කත පුඤ්ඤෝ කාටද? පින් කරපු කෙනාට. පින් කරපු කෙනාට. දැක්කනේ පුඤ්ඤ කියන්නේ වෙන වචනයක්. පින් කරපු කෙනාට ලැබෙන ආනිසංසය තමයි මොකද්ද? සතුට. පින නෙමෙයි සතුට. පින් කරපු කෙනාට ලැබෙන ආනිසංසය. ආනිසංසය මේ ලෝක වශයෙන්ම ලැබෙන ආනිසංසය. ඒක හරිනේ. දැන් කටින චීවරේ නේ. ඔලු උඩ තියාගෙන මේ ගම වටා යනකොට මොන තරන්නම් සතුටින් නේ කරඬුව අරගෙන යන හස්ති රාජයා වගේ සන්තෝෂෙන් යන්න පුළුවන්. මොකද මේ ක්‍රියාව හැමෝම අනුමත කරනවානේ. තමන්ගේ හිත පිරිසිදු වෙනවා එක පැත්තක්. අනෙක් පැත්තෙන් මේ ක්‍රියාව නිසා ලැබෙන ප්‍රශංසාව අගය කිරීම නිසා මේක අනිත් එක යහපත් ක්‍රියාවක් නිසා අනිවාර්යයෙන්ම හිත තුළ විශාල ප්‍රීතියක් විශාල සතුටක් නිර්මාණය වෙනවා. ඔය සතුට තියෙනවද හොරකමක් කළොත්? නෑ නේ කරන වෙලාවෙත් බයෙන් වෙවුලනවා. කරාට පස්සෙත් වෙවුල ඉන්නවානේ. අද අහුවේද? හෙට අහුවේද? නේ? දේශපාලකයෝ විතරද FCID කැඳවන්නේ? අපි කැඳවන එකක් නැද්ද? නේ? ඒ හොරා බයෙන් ඉන්නේ. හොරා හොඳටම බය වෙනවා. හොරකම් කරපු එකනා ඒ වෙලාවෙත් ඇවිත් ඉන්නේ. ඒක තමයි විපාකේ. පෙච්ච තප්පති පස්සෙත් ඇවිත් ඉන්න. බයෙන් ඉන්නේ. කතා කරන්නවත් බෑනේ. දැන් මේ පින්කම ගැන 3 මාසයක්ම කතා කරා නේ. තා කොච්චර කල් නම් කතා කරන්න පුළුවන්. ඕන කෙනෙක් ගාවට ගිහිල්ලා පින්කමේ වාර්තාව දිගාරින්න පුළුවන් නේ. හැබැයි අයහපත් වැඩක් කරා නම් චැප්ටර් එක වහනවා මිසක නේ. ඒ පරිච්ඡේදය ඉවරයි කියලා වහලා හංගනවා මිසක කිසි කෙනෙකුට කටක් කරලා කියන්නද? නේ. ඒ හින්දා හොඳට තේරුම් ගන්න මේ වගේ පින් කටයුතු කරනකොට ලැබෙන ප්‍රධාන පෙළේ ආනිසංසය තමයි සතුට හම්බ වෙනවා. අනිත් එක තව හොඳ ආනිසංසයක් මේ පින් කටයුතු වලදී ආනිසංස නේ. කල්යාණ මිත්‍රය ඇසුරු කරන්න. මේ වගේ කටයුත්තකට එකතු වෙලා අල්ප මාත්‍රකින් හරි උදව්වක් දෙනවා නම් ඒ කර්මඵලයක් අදහන දිව්‍ය ලෝකයක් අපායක් පිළිගන්න මේ සංසාරයෙන් නිදහස් වෙන්න ඕනි කියලා පිළිගන්න සත්පුරුෂයෙකුට විතරමනේ මේකට උදව් කරන්න පුළුවන්. මට අපේ මේ හෙක්ටර් මහත්මයා කිව්වා මේක මං විතරක් කරපු වැඩක් නෙවෙයි අහන්නේ නෑදෑයෝ යාළුවෝයි මේ වැඩේට අකණ්ඩව උදව් කරා කියලා නේ. එතුමා මට මේ ආවාසකයේදී කිව්වා. මේ පින්කම් මාලාවට නෑදෑයොත් යාළුවොත් අකණ්ඩව උදව් කරා කියලා. ඉතින් ඒ කල්යාණ මිත්‍රය හමු වුණානේ නේ ආනිසංස. පින්කම කරපු එකේ විශිෂ්ට ආනිසංසයක් තමයි හොඳට අඳුන ගන්න පුළුවන් වුණා සත්පුරුෂයා කවුද අසත්පුරුෂයා කවුද නේ. කල්යාණ මිත්‍රයා කවුද මේවට අකුල් හෙලන උදව්වක් දෙන්නේ නැති පාප මිත්‍රයා කවුද. දැන් මෙතනින් එහාට ජීවත් වෙනකොටම හරි ලේසියිනේ නේ. කාත් එක්කද අනාගතයක් තියෙන්නේ කාත් එක්කද අනාගතයක් නැත්තේ. මේ වගේ ලොකු පින්කමක් කරනකොට දීර්ඝ කාලයක් පේවෙවි කරනකොට ඔක්කොම දෙනා පරීක්ෂාවට ලක් වෙනවානේ. 3 මාසෙම කෝල් එකක්වත් දෙන්නේ නැතුව වලකින අයත් ඔය අතරේ ඉන්න පුළුවන්. මෙච්චර ලොකු වැඩක් වෙනවා මේ කාලේ කෝල් කළොත් එහෙම ඕකට යන්න වෙනවා. පව්කාරයෝ
පපමිත්‍රයෝ අසත්පුරුෂයෝ හිටියනම් කවුරුත් එන්නේ මගාරින්. හැබැයි මේ වෙලාවේ අකණ්ඩව මේ 3-4 මාසය එතුමා එක්ක රැඳිලා හිටියනම් යමෙක් ඒ සියලු දෙනා සත්පුරුෂ නෑයෝ. නේ? කල්යාණ මිත්‍ර නෑයෝ. ඒවා ආනිසංස. ඒවා විශිෂ්ට ආනිසංස. අපිට එක 3 මාසයක් එහෙම යහපත් මිනිස්සු එක්ක යහපත් හැඟීමෙන් දේවල් එක්ක සම්බන්ධ වෙන අයත් එක්ක ඉඳ ලැබෙන එකම කොච්චර පිනක්ද නේ? ඉඳ ලැබෙන එක. ඒක හරි වටිනවා. එහින්දා පින යනු හිත සතුටු කරගන්න අරමුණු කරන එකක් නෙමෙයි. බෞද්ධයෙක් පින් කරන්න ඕනි මොකටද? හිත පිරිසිදු කරගන්න. මතකයිද? හිත පිරිසිදු කරගන්න. එතකොට මොන දේ දුන්නත් අතෑරලා දෙන්න. මොන දේ දුන්නත් කොහොමද දෙන්න ඕනි? අතෑරලා දෙන්න. අල්ලගෙන දෙන්න එපා. අල්ලගෙන දුන්නොත් ඒක නියම ආනිසංසයක් ලැබෙන එකක් නෙමෙයි. ලැබෙන්නේ නැහැ. නියම ආනිසංස ලැබෙන්නේ නැහැ. මොකද බෞද්ධයාගේ දම් දීමයි බටහිරයාගේ දම් දීමයි එකක් නෙමෙයි දෙකක් නෙමෙයි. බෞද්ධයෙක් දම් දෙන්නේ මොකටද? නිවන් දකින්න හේවත් සංසාර ගමනින් අයින් වෙන්න. බටහිරයා දම් දෙනකොට අපිට පේනවා අනිත් ලෝකේ රටවල් වල ඒගොල්ලෝ දම් දෙනවා. ඩොනේෂන් එක ඒවා දෙනවා. මම දැන් ගිය සති දෙකකට කලින් කැනඩාවේ ඉඳලා ආවේ. මම ඒ රටේ දැක්කා අර ගෙවල් ඉස්සරහා සති කීපයකට සැරයක් තියලා තියෙනවා සෙල්ලම් බඩු. තියෙනම් දෙන්න කියලා ලොකු බොක්ස් ගෙනල්ලා තියා තියෙනවා. එක සංවිධානවලින්. එතකොට මේ පළාතේ මිනිස්සු ගාව තියෙනවා නම් දරුවන්ගේ සෙල්ලම් බඩු ඒව දෙනවා. ඒව ගෙනියනවා ඊටාම දුප්පත් ඊටාම අසරණ රටවල් වලට. කන්ටේනර් ගණන් යවනවා. එතකොට ඒගොල්ලෝ ඒව දෙන්නේ නිවන් දකින්න බලන් නෙමෙයි. සතර අපායෙන් බේරෙන්න බලාගෙනත් නේ ඒගොල්ලෝ දෙන්නේ මේ දුප්පත් අයට නේ. ප්‍රයොරිටි ප්‍රමුඛතා නේ. එතකොට ඒව දෙද්දිම බලනවා ප්‍රමුඛතාවයක්. මේක දෙන්න ඕනේ ලංකාවටද? මේක වන්න ඕනේ ඉන්දියාවේ ප්‍රාන්තයකටද? මේක ඕන ආෆ්‍රිකාවටද? මේක ඉතියෝපියානු වගේ රටකට යවනවද? ඒගොල්ලෝ බලනවා. ඒ හින්දා හොඳට අවබෝධ කරගන්න ඔබ හොඳට වටහා ගන්න අපි දම් දෙන්නේ නිවන් දකින්න. නිවන් දකින්න දම් දෙන අය අනිත් මිනිස්සුන්ටත් වඩා අත්හැරලා දෙන්න ඉගෙන ගන්න ඕනේ. අල්ලගන්න දෙන්න නෙමෙයි. දායකයා අල්ලගන්නත් බෑ නේද? වෙනත් ලෞකික දේවල් බලාපොරොත්තුවේ ඔළුවේ තියාගෙන දෙන්නත් බෑ. ලෞකික අරමුණු අපේක්ෂා ඉෂ්ට වේවි ඔබ නිර්වාණ අවබෝධය කරා යන ගමනේදී ඔබ දීලා තියෙනවා. ඒත් ඒක ඔබේ ප්‍රාර්ථනාව වෙන්න බෑ. දැන් අපි දකිනවා කඨිනයට අදාළ ආනිසංසවල ලොකු ආනිසංසයක් කියනවානේ. විශාල ආනිසංසයක්. නාගිතාපදානේනේ ඔය කඨිනයට අදාළ විස්තර ගොඩක් තියෙන්නේ. නාගිත හාමුදුරුවන්ගේ චරිතයට ආශ්‍රය කරගෙන තමයි හාමුදුරුවෝ තමයි කඨින වස්ත්‍ර පූජාවක් නිසා එතුමා අවස්ථා ගණනාවක චක්‍රවර්ති රාජ්‍ය ලැබපු හැටි ගැන විස්තර කියලා තියෙනවා. නාගිත කියන තෙරුන් වහන්සේ එතුමන් වහන්සේගේ අපදාන පාළිය තියෙනවා. එතකොට හැබැයි අපි නාගිතාපදානය කියවලා එහි තොරතුරු අහලා කටින පිංකම් කරන්න ඕනේ. සක්විති රජ වෙන්න බලන් නෙමෙයි. ඒක නෙමෙයි. ඒක ඔළුවටවත් ගන්න එපා අපේ මහත්තයා. සක්විති රජ වුණොත් ඔය තියෙන තැනදිල්ලවත් නැති වෙයි. තේරෙනවනේ? නිවන් දකින්නයි උත්සාහ කරන්න ඕන. නේ? නිවන් දකින්නයි අරමුණ වෙන්න ඕන. කරපු පිනට සක්විති රජකම ලැබුණොත් ඒක බාර ගන්න එක ඒක භුක්ති විඳින එක වෙනම කාරණයක්. හැබැයි අපි බෞද්ධය කටින පිංකම් කරද්දී මොන හේතුවක් නිසාවත් ආනිසංස ලෙස ඔළුවට ගන්න හොඳ නැහැ ලෞකික දේ. ඒක ලබා ගන්න තමයි මම මේක කරන්න කියලා. ඒක කළ යුතු නැහැ. කරන්න ඕනි කුමක්ද? අත්හැරීම පුහුණු කරන එක. හිත උපරිම අපේ මනස
පියුරිෆයිඩ් කරන්න පුළුවන්, පිරිසිදු කරන්න පුළුවන් උපරිමයට ගෙනියන්න මේ 3 මාසය පාවිච්චි කරන එක. ඔබතුමා ඒක පාවිච්චි කරා. හිත පිරිසිදු කිරීම. මොකද හිත පිරිසිදු කිරීමෙන් විතරමයි දුකින් නිදහස් වෙන්න ලැබෙන්නේ. කෙලෙස් අඩු තරමටමයි උපදින වාර ප්‍රමාණය අඩු වෙන්නේ. එහෙම නැතුව ලෞකික දේවල් අත්පත් කරගන්න බලාගෙන අපි පින්කම් කරන්න ඕනේ නෑ. කොහොමත් පින්කම් කරන අයට ලෞකිකේව ලැබෙනවා. ඒක මේ සාමාන්‍ය දෙයක් නේ. දුන්නම ලැබෙනවා කියන එක සාමාන්‍ය නියාමනේ. ලිඳක් ගිස්සොත් වතුර ලිඳේ පිරෙනවද නැද්ද? පිරෙනවා. කබඩ් අස් කළොත් අලුත් ඒවා එනවා. දැන් උපාසකම් වලට එන්නේ නැත්තම් ප්‍රශ්නේ අස් කරන්නේ නැහැ. කොහේ කොට ගහන් තියනකොට අලුත් ඒවා එන්නේ නැහැ. අස් කරොත් බලන්නකෝ එනවා. නෑ. දීලා බලන්නකෝ තියෙන ඒවා. වැඩේ තියෙන්නේ අපිට තියෙන උපාදාන එක්ක අපිට දෙන්න නෙවෙයිනේ. තමන්ගේ ළමයි මේ අවුරුදු 5ේදී ඇඳපු කලිසනුත් තියන් ඉන්න අය ඉන්නවා. ඇයි කියලා ඇහුවා මතක් වෙන්න. 5ේදී මේක ඇඳන් දන ගාපු හැටි. ඉතින් අවුරුදු 5ේදී පොඩි එකා කලිසම ඇඳන් දන ගාපු හැටි මතක් කරන්න ඕනද? දැන් ඒකට 45යි නා. මොන විහිළුවක්ද නේ? එක්කෝ ඒවා වීසි කරන්න ඕනේ. එක්කෝ ඒක අඳින්න පුළුවන් මට්ටමේ තියේ නම් අඳින්න කැමති මිනිස්සෙකුට ඒක දෙන්න ඕනේ. අපේ ගෙවල් කුණු ගොඩවල් වෙලා තියන්නේ ඇයි? නේද? අපේ ගෙවල් සහ අර කසල බඳුන් අතර 아무තු වෙනසක් නැහනේ. මුළු වල නේ පාවිච්චි කරන්නේ නැති අපමණ දේවල් ගොඩ ගහලා තියන් ඉන්නවා. මොකද අතහරින්න බෑ. අතහරින්න යනකොටම පුදුම වැඩේ කියන්නේ ඕන වෙයි කියලා හිතෙනවා. නේ අතහරින්න යනකොටම හිතන එකනේ ඕන වෙයි. ඕන වෙයි. ඒකනේ අර මේ බෝතල් නේ පරණ බෝතල් අරව මේවා ඒවා අස් කරන්න යනකොටම හිතන හදිස්සියකට සිද්ධාර්ථ ටිකක් අදා ගන්න ඕන වෙයි. ඕක ඔන්න ඔහෙ තිබිච්චාවේ. මේ ගිය අවුරුද්දෙත් සිද්ධාර්ථය දැම්මේ නෑ. ඒක තිබුණා. ඊට කලින් අවුරුද්දේ දාපු සිද්ධාර්ථෙකුත් නෑ. ඒ බෝතල් පාවිච්චි කරලා හදපු පන්දමකුත් නෑ නේ. ඒ වුණාට මේ අවුරුද්දෙත් ගෙවල් අස් කරනකොට අලුත් අවුරුද්දට කියනවා ඕක තිබිච්චාවේ ඕන වෙයි. නේද? ඩස්බින් වල තියෙන්න ඕනේ ඒවා ගෙවල් ඇතුලේ. පන්සලුත් ඉතින් ඊට නොදෙවෙනි නෑ. අපිත් එමම තමයි. ඒ හින්දා සියලුම අපේ ආයතන ගෙවල් මේවායේ ප්‍රශ්නේ තමයි මේවා ඉන්නේ පෘථග්ජන මිනිස්සුනේ. පැවිද්දෝ කියන්නේ රහතන් වහන්සේලා නෙමෙයි. පැවිද්දන්ටත් ඇලීම තියෙනවා. ගිහියන්ටත් ඇලීම තියෙනවා. ඒ අස් කරන්න යනකොටම තණ්හාව ඇවිල්ලා කියනවා අස් කරන්න එපා. අස් කරන්න එපා තියාගන්න. නේ? හැබැයි ඒකට ලස්සන වචනයක් දාගෙන අපි මේ අර පිරිමැස්ම නේ? ඕක තමයි ආරක්ක සම්පදා කියලා බුදුහාඳුරෝ කියලා තියෙන්නේ. බුදුහාඳුරෝ කියුවේ නැණි කුණු ගොඩවල් තියන් ඉන්නේ. නේද? බුදුහාමුදුරුවෝ කිව්ව රීයුස් කරන්න. ඔබ යමක් අතාරිනවා නම් ඒක තව එකකට පාවිච්චි කරන්න. පැත්තකින් තියාගෙන ඉන්න නෙමෙයි කිව්වේ. සිවුර ගැන කිව්වනේ. මේ සිවුර අතෑරලා අලුත් සිවුරක් ගන්නවා නම් මේක ඇඳ ඇතිරිල්ල කරන්න. ඒ කියන්නේ මේ මොහොතේම තව එකකට පාවිච්චි කරන්න කිව්වේ. නැතුව කබඩ් එකේ දාගෙන තියන් ඉන්න නෙමෙයි. ඇඳ ඇතිරිල්ල බුමුතුරුණකට පාවිච්චි කරන්න. බුමුතුරුණ තිබිච්ච එක පාපිස්නකට පාවිච්චි කරන්න. එහෙමනේ කිව්වේ. එතකොට හොඳට වටහා ගන්න බුදුහාමුදුරුවෝ කියපු ආරක්ක සම්පදාවයි අපේ කුම්මැහිකමයි එකක් නෙමෙයි නේ. අපිට ගොඩාක් නිරෝගී සහ සුව සම්පන්න ජීවිත පවත් වෙනවා අපේ ගෙවල් වල තියෙන ඒවා ටික ටික හරි අස්පස් වෙනවා නා. මොකද අද ලෝකේ තියෙන මේ රස්නෙත් එක්ක කරපොත්තෝ ආදී සත්තු බෝ වෙන ප්‍රමාණය බොහොම වැඩි. බොහොම වැඩි. දැන් අංක 1 ගුවන් තොටුපළ තමයි ලෝකේ සිංගප්පූරුවනේ. සිංගප්පූරු ගුවන් තොටුපළෙත් රැට මදුරුවෝ ඉන්නවා. ඒ කියන්නේ පිරිසිදුම ගුවන් තොටුපළ අතර තියෙන අංක 1. සාමාන්‍ය සිංගප්පූරුවේ ගුවන් තොටුපළකට ගොඩ බැස්සට පස්සේ මේ තාම ඉහළ ගණේ සුපිරිම හොටෙල් එකකට ගියපු හැඟීම තමයි ඒකෙදි දැනෙන්නේ. එච්චර පිරිසිදුයි, එච්චර ලස්සනයි. ඒත් ඒක ඇතුළත් මදුරුවෝ නම්. ඒ කියන්නේ මොකද? මේ මුළු ලෝකෙම වැඩි වෙමින් තියෙන රස්නය කරපොත්තෝ මදුරුවෝ වැනි අපේ සෞඛ්‍යයට අහිතකර ක්‍රමීන් වේගයෙන් උපද්දවමින් ඉන්නවා. අපි අස් කරනවා නම්, අපි සුද්ධ කරනවා නම්,
අපි කැලිකස්සල අනවශ්‍ය තරම් අපට අප්‍රයෝජනවත් දේවල් ගොඩ ගහගන්නේ නැතුව ඒවා අත්හැරලා මේ සුද්ධ කළා දානවා නම් අපේ ගෙවල් නේද මතක තියාගන්න සෞඛ්‍යාරක්ෂිත ඒවල් වෙනවා. ඒ ගොඩ ගැහිීමේ තණ්හාව නේ ගොඩ ගැහිීමේ තණ්හාව අපි කොච්චර දුකටපත් කරනවද කියලා පසුගිය ගම් වතුර අපිට හොඳ එක්සැම්පල් එකක් නේ කොච්චර දුකටපත් කරාද මොන තරම් සීට්ටු දාලා ගෙනාපු ප්ලාස්ටික් ගහගෙන ගියාද ඇලුමිනියම් නේ ප්ලාස්ටික් ඇලුමිනියම් ඊළඟට මේ තව එක මැටීරියල් වලින් නිර්මාණය කරපුවා රෑ දෙකෙන් ඉවරයි නේ රෑ දෙකෙන් ඉවරයි මේ පළාතේ අයට හොඳ එක්ස්පීරියන්ස් තියෙනවානේ පාරෙන් එහා පැත්තනේ මොකද්ද උනේ මොන විඳවිල්ලක්ද විඳෙන්නේ තාම සීට්ටු සල්ලි ගෙවනවා ඇති ඒ උනාට හට්ටි ටික ගිහිල්ලා එහෙමනේ ඇත්ත කාරණේ උනේ ගොඩක් අයට මේක සීමාවක් නැතුව පාවිච්චි කරන්නේ නැති ඒවත් නේ ගෙනල්ලා ගොඩ ගහ ගැනීමේ ප්‍රතිඵලය තමයි එක සැරයක් පාවිච්චි නොකරපුවා ගම් වතුර ගිහින් තියෙනවා මට මිනිස්සු ඇවිල්ලා දුක කියනවා මෙහෙම වුණා හඳුරෝකි ඉතින් ඇත්තට මේගොල්ලෝ දුකටපත් උනේ ඒගොල්ලොන්ගේ වැඩපිළිවෙලක්ම නිසා සෝබා දහම ඉතින් එක විදියට එක සැරේට හැසිරෙනවා ඒ සෝබා දහම අපිට දීපු නරක දඬුවමේදීත් අපි ගන්න ඕනේ සෝබා දහමත් එක්ක තරහක් නෙමෙයි අපි ගන්න ඕනේ මින් මනතටවත් ණය වෙවි සීට්ටු දදා කුණු ගොඩවල් ගෙට උස්සන් එන්නේ නෑ කියන පාඩම ඒකවත් ගත්තොත් ඇති ගම් වතුරේ නේ මේ සැරේ ගම් වතුරේ අලාභය කියන්නේ ඒක අනේ මිනිස්සු ණය වෙලා සීට්ටු දාලා ගෙනල්ලා තිබිච්ච සුකෝපභෝගීත්වයට අදාළ වාජන බඩු මුට්ටු ගොඩක් ගහගෙන ගියා ඒක තමයි අලාභය කලින් ගම් වතුර වල මෙච්චර අලාභයක් නැහැ මොකද මෙච්චර සුකෝපභෝගී බඩු මුට්ටු තිබුණේ නෑ ඒ කාලේ උපාසකම්මල අතින් පොල් මිරිකුවේ මෙදා බ්ලෙන්ඩර් තිබුණා ගියා එහෙම නෙවුනේ ඒ කියන්නේ සුකෝපභෝගී බඩු මුට්ටු ටික තමයි ගියේ පව් මේ සන්තෝෂ වෙනව නෙවෙයි එහෙම ගියාට නේ පව් ඒ උනත් තේරුම් ගන්න ඕන නීඩ්ස් ගැන නේ මොනවද අපේ අවශ්‍යතා එහෙම වුණොත් අපිට මේ භවයේ අත්හැරීම පුහුණු වෙන්න විතරක් නෙමෙයි ධර්මානුකූලව විතරක් ජීවත් වෙන්න හයිය හම්බෙනවා. ඔය ණය වෙන්නනේ ධර්මානුකූලකම ඉක්මවන්න වෙන්නේ. දැන් රටක් පුද්ගලයෙක් හතරතේ ණය වෙන්න ඒ මිනිස්සයාට මොනවද කරන්න වෙන්නේ? ඒ මිනිස්සයාට කරන්න වෙන දේ තමයි අධාර්මික ක්‍රම වලින් වැඩි ධනයක් උපයන්න හිතන්න වෙනවා මොකටද? ණය ගෙවන්නනේ. එතකොට අධාර්මික ක්‍රම වලින් දිනපතාම සල්ලි උපයලා වෙසප්පෝයට විතරක් දන්සලක්කාරිය දීලා දානවා. දැන් අපේ සතර අපායෙන් අපි මිදෙයිද? නේ? ඒකනේ හිතන්න ඕනේ. අද ලංකාවේ දන්සල් වැඩි වෙලා තියෙන හේතුව අහිංසක එකක් නෙමෙයි. අහිංසක එකක් නෙමෙයි ඒක. ගොඩක් අයට හිතෙන්න පුළුවන් බුදු අම්මේ දැන් දෙන දාන මිනිස්සු හරියට පින් අතේ වැඩවල තමයි. මතක තියාගන්න ඉස්සර මිනිස්සුන්ට දෙන්න පුළුවන් උනේ රුපියල් 100යි. ඇත්ත. හැබැයි ඒක පිරිසිදු සල්ලි. තේරුණා? ඒකේ තියෙන්නේ නියම දාඩිය මාංශය. ඒකේ තියෙන්නේ නියම දැහැමි බව. නියම උත්හාන වීරිය. මතක තියාගන්න අද වෙනකොට අපේ ලංකාවේ මිනිස්සු අර සංස්කෘතික පින්කම් විතරක් උත්කර්ෂයෙන් කරන කාරණේ තමයි මිනිස්සුන්ගේ ඇතුළ වද දෙමින් තියෙනවා තමන් නිවැරදිවද යහපත්වද හම්බ කරන්න කියලා. මම ඔබට යෝජනා කරනවා ඔබ කුසල් කරන්න. කුසලේ ජීවත් වෙන්න. ණය වුන් නැත්තම් හැම එක්කෙනාටම ණය වෙලා හැම බැංකුවටම ණය වෙලා නැත්තම් වැරදි වැඩ කරන්න ඕනේ නෑනේ. පව් වැඩ කරන්න ඕනේ නෑනේ ජීවත් වෙන්න. නේද? පව් වැඩ කරන්නේ නැත්තම් අපේ ජීවන ක්‍රමය සමාජීවනේ. සමාජීවේ පිහිටලා හිටියා කියන්නේ අපිට නිවන් මාර්ගට අවශ්‍ය කරන අෂ්ටාංගික මාර්ග එකාංගයක් වැඩිලානේ. එතකොට අපිට මාර්ගඵල ලබා ගන්න අපේ ජීවන ක්‍රමය උදව්වක් නේ. හොඳට තේරුම් ගන්න. ඒවා
අපි ජීවත් වෙන්නේ එකක් කරන ගමන් නිවන් දකින්න තව එකක් කරාට නිවන් දකින්න බෑ. ජීවත් වෙන්න වැඩේම නිවන් මාර්ගට සම්බන්ධද නැද්ද? සම්බන්ධයි. නිවන් දකින්න සම්බන්ධයි. ඒකනේ අපිට මාර්ගයක් කිව්වේ මෙන්න මේ ක්‍රමයට ජීවත් වෙන්න. නිවන් දකින්න ඕනි අය. එනිසා අපේ මහත්තයා නෝන මහත්තයා හොඳ පින්කමක් කරගත්ත නිවන් දකින්න. මේක නිවන් මාර්ගට. මේක ඔබතුමන්ලා මේ ලෝන් දාලා සීට්ටු දාලා කරපු පින්කමක් නෙමෙයි නේ. වැරදි ආයෝජන වලින් සල්ලි හොයාගෙන කරපු එකකුත් නෙමෙයි. තමන්ගේ ඉඩමක් කඩමක් බද්දට දීලා නේ මොකක් හරි ක්‍රමවේදයක් ඇතුලේ මාසිකව නීත්‍යානුකූලව උපයපු ධනයකින් තමයි මේ පින්කම කරගත්තේ. ඒ සතුට හෘදේ සාක්ෂිය තියෙනවනේ. අපි හරි සල්ලි වලින් පින්කම කරා. මම ඔබට යෝජනා කරන්නේ ලොකු පින්කමක් වැරදි වැඩ කරලා කරනවා වෙනුවට හරි සල්ලි වලින් පුළුවන් මට්ටමේ පින්කම කරා. නේ? අර තරංගේ හදාගත්තොත් ඕක තමයි වෙන්නේ. නේ? තරංගේ හදාගත්තොත් මිනිස්සු තරංගෙට Tamanට කරන්න බැරි ඒවා කරන්න යනවා. ඒ කරන්න බැරි ඒවා කරන්න සම්මා ජීවයෙන් අයින් වෙලා මිච්ඡා ආජීවයට එන්න වෙනවා. වැරදි ක්‍රමෙන් සල්ලි හොයන්න පටන් ගන්න වෙනවා නේ. මේ පින්කම් තරංග නෙවෙයි. ගෙවල් තරංග හදාගත්තත් එමම තමයි නේ. ගෙවල් වල බඩු මුට්ටු අතර තරංග හදාගත්තත් එමම තමයි. ණය වෙවි වැරදි කර යන්න වෙන්නේ. අන්තිමට නවතින්නේ කොතනින්ද? අතිශයින් දුක්ඛිත අතිශයින් ඛේදනීය තත්වයකටපත් වෙලා. කටින වස්ත්‍ර පූජාවක් කරාම ඔබට අනිවාර්යයෙන්ම ලෞකික සැප සම්පත් ලැබෙනවා. ආයුෂ ලබන අය අතර දීර්ඝ ආයුෂ ලබනවා. වර්ණය ලබන අය අතර දීර්ඝ, ඒ කියන්නේ ලස්සනම පැහැපත්ම වර්ණයන් ලබනවා. බලය ලබන අය අතර කටින වස්ත්‍ර පූජාව කරපු කෙනා බලවත්ම අය බවට පත් වෙනවා. සැප විඳින අය අතර ඊටාම ඉහළ සැප විඳින්නෙක් වෙනවා. ප්‍රඥාවන්ත අය අතර ඉහළම ප්‍රඥාව ලබන්නේ බවට පත් වෙනවා කටින වස්ත්‍ර පූජාව කරා. ඔය තමයි අනිසංස. ඒ කියන්නේ අනිත් ලෞකික සුඛෝපභෝගී දේවල් ලබන අය අතර ඊට වඩා ඉහළ තලයක දේවල් ලබන්නෙක් බවට කටින වස්ත්‍ර පූජාවක් කරපු එක්කෙනාපත් වෙනවා. මොකද සලාක දානයක් දුන්නා වගේ සාංගික දානයක් දුන්නා වගේ නෙමෙයිනේ. 3 මාසයක්ම එක දිගට නේ හරියට නිකම් මුල් ගලක් තියලා චෛත්‍යයක් හදලා නේ අන්තිමට කොත පලඳනවා වගේ වැඩක් නේ. මේක 3 මාසයක්ම මේක වෙනුවෙන්ම සිතයි කයයි වචනේ කියන 3 දොරම යොදන්න එපා. 3 දොරම යොදන්න ඕන නේ. එහෙම කරන පින්කම නිසා හිත පිරිසිදු වෙනවා වැඩි, ආනිසංසත් වැඩි. ඒකයි කාරණේ. මේක සලාක දාන්නේ නම් පන්සලෙන් අද කෝල් කරලා ගියොත් මහත්තයෝ හෙට දානි කියලා හෙටත් ඔය ටට්ටක් ගාලා හදලා දෙන්න පුළුවන්. කටිනේම බෑනේ. කටිනයක් ගන්නම කාලාන්තරයක් බලන් ඉන්න වෙනවා. ඊළඟට ඒ වස් ආරාධනාව කරපු දා ඉඳලා මොන තරම් කැප වෙන්න ඕනි. ඒ කාලෙම වෙන්නේ හිත පිරිසිදු වෙන එක, හිත පේ වෙන එක, හිත ඒකට සූදානම් වෙන එක. ඒක යානිසංස වැඩි. ඒකයි අර ආවුස ලබන්න උන් අතර ඉහළම ආවුස ලබන්නෙක් වෙන්නේ. වර්ණ ලබන්න උන් අතර ඉහළම වර්ණවත් කෙනෙක් වෙන්නේ. සැප විඳින්න උන් අතර ඉහළම සැප විඳින්නෙක් වෙන්නේ. ඒකයි ඔය සක්විති රජකම වගේ ඉහළම තත්වයක් ගැන ඒ නාගිතාපදානි තියෙන්නේ. එතුමනේ ඉහළම තලයට ගියපු කෙනා ලෞකිකව සක්විති රජුරෝනේ. ඒකනේ අර සිද්ධාර්ථ කුමාරයා ගැන කිව්වේ කාරණා දෙකක්. එක්කම එතුමා සක්විති රජ කෙනෙක් වෙනවා, නැත්තම් ලෞතුරා බුදුවරයෙක් වෙනවා. එහෙමනේ අර බලලා කිව්වේ නිමිති බලන කට්ටිය. ඒකේ සක්විති රජ කෙනෙක් වෙනවා කියන්නේ ලෞකිකව යන්න පුළුවන් උඩටම යනවා. ආධ්‍යාත්මිකව යන්න පුළුවන් උඩටම යෑම තමයි බුද්ධත්වයටපත් වීම. ඉතින් ඒ ලෞකික සම්පත් සියල්ල අතවිඳින්න මේ පින්කම උදව්වක්. හැබැයි මේ පින්කමටත් යට කරන්න බැරි පව් ටිකක් තියෙනවා මහත්තයෝ. මේ පින්කමටත් යට කරන්න බැරි පව් ටිකක් තියෙනවා. ඒ පව් අපි අඳුන්වනවා මොන පව්ද? ආනන්තරිය පාප කර්ම යට කරන්න බෑ. මව් මැරලා නම්, පියා මරලා නම්, සංඝ බේදය කරලා නම්, රහතන් වහන්සේ මරලා නම්, භයානමක එක වෙච්ච බුදුන් කෙනෙකුගේ ඇඟේ ලේ හොල්ලලා නම් එයාට මොන හේතුවක් නිසාවත් කටින වස්ත්‍ර පූජා කළා කියලා සුගතියක් හම්බෙන්නේ නැහැ. ඒක දැනගෙන ඉන්න ඕනේ. නේ? ඒක දැනගෙන ඉන්න ඕනේ. මොකද ගොඩාක් අය හිතනවා කරපු ඕනිම පවක් මේකෙන් ඉවරයි කියලා. නෑ.
එහෙම වෙන්නේ නැහැ. විශේෂයෙන් ආනන්තරීය පාප කර්ම කරපු එක්කෙනාට ගරු කර්ම විදියට ඉදිරිපත් වෙන්නේ ආනන්තරීය පාප කර්ම මිසක කරන ලද අටමහ කුසල් නෙවෙයි. හැබැයි මේ වගේ කටින වස්ත්‍ර පූජාව ඇතුළු අටමහ කුසල් කරගෙන ඉන්න ඒ චූටි චූටි අකුසල් සිද්ධ වෙලා තියෙන කෙනෙකුට ගරු කර්ම විදියට ඉදිරිපත් වෙන්නේ මරණයට ආසන්නයේ නේ ආසන්නයේ ඉදිරිපත් වෙන්නේ මොනවද මේ වගේ පින්කම්. ඒකයි සුගති උපදී. ඒකයි සුගති උපදින කාරණේ. නැතුව වෙන හේතුවක් නෙමෙයිනේ. එතනින් තමයි උපදින හේතුව. එහෙනම් හොඳට ඔබ තේරුම් ගන්න. ඇයි මේ කටින වස්ත්‍ර පූජාව සමහර පව් පළ දෙන එක නවත්තනවා කියන්නේ? හේතුව තමයි ගරු කර්මයක් විදියට ඉහළ පිනක් විදියට අප ඉස්සරහට ඇවිල්ලා නේ ඉදිරිපත් වෙලා අපට අවස්ථාවක් සලස්සලා දෙනවා, අපිට අවකාශයක් සලස්සලා දෙනවා හොඳ භවයක් ලබා ගන්න. ඊළඟට එන්න පුළුවන් ප්‍රශ්නේ හොඳ භවයක් මොකටද? හොඳ භවයක් මොකටද කියලා ඇහුවොත්, සක්විති රජකමක් මොකටද කියලා ඇහුවොත් අනිත්‍යතාවය හොඳටම තේරුම් ගන්න. වෙන මොකටද සක්විති රජකම? බෞද්ධයෙකුට සක්විති රජකමක් හරි ලෞකිකව ඊටාම ඉහළ තලයක ජීවිතයක් හරි හම්බුනොත් ඒක බෞද්ධ මිනිහෙක් පාවිච්චි කරන්න ඕනේ මොකටද? මේ ලෝකේ තියෙන හිස් බව වටහා ගන්නනේ. ආයේ හීනමානයක් නැහනේ. නැත්තම් හැම මිනිස්සයාගේම ඔළුවේ වැඩ කරන්නේ මොකද්ද? මට වඩා අරයා සන්තෝෂෙන් ඇති. නේ? සාමාන්‍ය මිනිහට හිතනවා ප්‍රාදේශ සභා මන්ත්‍රී සැපෙන් ඇති. ප්‍රාදේශ සභා මන්ත්‍රීට හිතනවා පළාත් සභා මන්ත්‍රී සැපෙන් ඇති. ඒ මිනිහට හිතනවා පාර්ලිමේන්තු මන්ත්‍රී සැපෙන් ඇති. ඒ මිනිහට හිතනවා නේ පාර්ලිමේන්තු මන්ත්‍රීට හිතනවා ඇමති සැපෙන් ඇති. සාමාන්‍ය ඇමතිට හිතනවා කැබිනට් ඇමති සැපෙන් ඇති. කැබිනට් ඇමතිට හිතනවා අගමැති සැපෙන් ඇති. අගමැතිට හිතනවා ජනාධිපති සැපෙන් ඇති. හැම තිස්සෙම තමන්ට වඩා උඩ කෙනෙක් ඉන්නවා පේනකොට ලෞකික මිනිස්සුන්ට තියෙන සතුටද හීනමානෙද? හීනමානේ නේ. තමන්ගේ අඩුව ගැන මෙෂ කළා හීනමානේ හදා ගන්නවානේ. ඒ සක්විති රජ වුණොත් සක්විති රජුරවන්ට උඩින් කවුරුවක්වත් නැහනේ. කවුරුත් නැහැ. ඒ මනුස්සයාට තේරුම් ගන්න පුළුවන් මේකේ ඇති දෙයක් නැහැ කියලා. ලේසියෙන්ම තේරුම් ගන්න පුළුවන්. නේ? ඒ මනුස්සයාට විතරනේ තේරුම් ගන්න පුළුවන් ඒක. අපිට තේරුම් ගන්න බෑනේ. දැන් මම ඔයත්තන්ට දේශනා කරොත් එහෙම සුඛෝපභෝගී ටේබල් වල ඇත්තටම සුඛෝපභෝගී කමක් නැහැ කියලා නේ. ඒ සුඛෝපභෝගී දේවල් අත්විඳේ නැති එක්කෙනෙක් මෙතන හිටියොත් එයා ඒක පිළිගනීද? පිළිගන්නේ නැහැ. එයා හිතන්නේ මේ ආන්දරලා අපි කීයක් කරේ හොයා ගන්නවටද කොහෙද? මෙයාලත් අපිට ඉරිසියා කරනවද කොහෙද ටුට්ටක් උඩට යනවට? ඒකයි තත්ත්වනේ. සාමාන්‍ය මිනිස්සුන්ට මේක තේරුම් ගන්න ලේසි කාරණයක් නෙමෙයි. දැන් සිද්ධාර්ථ සක්විති රජ කෙනෙක් විඳින්න નિયમિત උසස් සැප ටික එයා වින්දනය කරමින් හිටිය ඔටුනු පළඳින්න විතරනේ තිබුණේ. රම්‍ය සුරම්‍ය සුබනේ. වැස්ස කාලෙට එක මාලිගාවක, රස්නේ කාලෙට තව මාලිගාවක, මද රස්නෙට මද සීතට තව මාලිගාවක නේ. ඒ තුනේ ඉඳපු සිද්ධාර්ථ එළියට බහැලා ඇහුවේ කිං සච්ච ගවේසි. කිං කුසල ගවේසි. මොකද ඇත්ත? මේකද ජීවිතය කියන්නේ? මේකද සත්‍ය? මීට එහා මිනිහෙකුට මුකුත් ලබන්න බැරිද? ඒ කියන්නේ මොකද්ද? අර මාලිගා තුන ඇතුලේ එතුමන්ට පෙනුනේ හිස් මහා නිස්සාර දෙයක් මිසක මහා සාරයක් තියනවා කියලා නෙමෙයි. හැබැයි මතක තියාගන්න ඒක කවදාවත් ඒ මාලිගා ඇතුලේ හිටපු සේවකයෙකුට පේන්න විදියක් නෑනේ. ඒව හිස් කියලා. මොකද ඒ සේවකයාට හිතෙන්නේ ඒක ඇතුලේම ඉන්න සේවකයාටත් හිතෙන්නේ අරයා මොන වුණත් සැපෙන් ඉන්නවා කියලා. ඒ සාමාන්‍ය දේ. සාමාන්‍ය ස්වභාවයක. ඒකයි නිවන් දකින්න පහසුකමක් ලෞකිකව ඊටම සාර්ථකව ඉන්න එක. ඒ කියන්නේ හෙක්ට මහත්තයා ලෞකික විෂයේ උපරිම ගියපු එක්කෙනාට ලෞකිකත්වයේ ඉක්මවල ලෝකෝත්තර වෙන එක ලේසි. ඒකනේ ඇමරිකානුවෝ නේ යුරෝපීයයෝ එක්සත් රාජධානිය වැනි බටහිර මිනිසා අපේ රටවල් වලට ඇවිල්ලා බොහෝම නිදහසේ මාස ගණන් ඉඳලා යනවා. නේද? මාස ගණන් ඉඳලා යනවා මේ මිනිස්සු. ඉතින් අපිට එහෙම ඉන්න පුළුවන්ද මාස ගණන් ගිහිල්ලා? ලැබෙන තැනක නිදාගෙන චූම්පාන් කාලා නේ මෙහෙට එන සුද්ධ චූම්පාන් කකා ඉන්නේ උන්නේ වැඩිපුර නේ.
ඉතින් එහෙම ඉන්න පුළුවන්ද අපිට? අපිට බෑනේ. අපිට වත්ත මතක් වෙනවා, කොරටුව මතක් වෙනවා, තාප්ප කඩලද දන්නේ නැහැ කියලා හිතෙනවා නේ. මේ කොච්චර ප්‍රශ්නද? ඒවා කියන්නේ නැතුව වෙන ඒවා කියනවා. මට ඔය මගේ කාමරේ නැතුව නිින්ද යන්නේ, මගේ කොමෝඩ් එක නැතුව টয়ලට් යන්නේ. එහෙමනේ කියන්නේ නේද? ඒ නිසා තමයි මං කොහෙවත් යන්නේ නැත්තේ. මං ඔබට යෝජනා කරනවා කරුණා කරලා තේරුම් ගන්න. අපි ඉන්නේ දියුණු සමාජවලට වඩා ගොඩක් පහළ මට්ටමේ. අපිට හැමතිස්සෙම අපේ තියෙන පුංචිගේ මහා දිව්‍ය විමානයක් වගේ නේ අතෑරලා යන්න බැරි තරම් මහ බන්ධනයක්. ඒකනේ මිනිස්සු වන්දනාව කියන්නේ නැත්තේ සමහරු. නේ? විනෝද වෙන්න කොහෙවත් ගිහිල්ලා ඉන්නේ නැත්තේ. යන්නේ. කුස්සියටයි සාලෙටයි තමයි යන්නේ එකම තැන සමහරු. යනවා. ඇතුළට යනවා එළියට. ඔච්චර තමයි. යන්නේ. අතහරින්න බෑ. එක දවසක් එළියට බැස්සොත් ඒ ගියපු තැන ඉඳලත් කරන්නේ ඔළුව කියෝ ඉන්න මොනෝ වෙලාද දන්නේ. නිවන් දකින්න නෙමෙයි මන් දන්නේ පෙරේතයෝ වෙලා උපදීනේ. මට කියන්න පුළුවන් ආසන්නම භවයේ ඒක තමයි. ඒ වගේ පුද්ගලයෝ කොහේ උපදීද? මං අහන්නේ මැරුණත් යයිද ඒ ගෙවල් අතෑරලා? එච්චර ඇලීම නම් දියුණු මිනිහා ඉන්නව නේද? අතෑරලා. සතුටින් නිදහසේ යනවා යන්නනේ. යන්න ඕනි කියලා හිතුණා ඕනි තැනක ගිහින්. එතෙන්ට හිත හදාගන්න එපා. ඒ දියුණුයි කියන්නේ සල්ලි වලින් පොහසත් වීමක් නෙමෙයි. සල්ලි වලින් පොහසත් එක්කෙනාට පහසුවක් තියෙන මොලේ දියුණු කරගන්න. අසාරය ලෙස දකින්න. හිස් කියන එක හිස් කියලා දකින්න. මහ ලොකු හිතන් ඉන්න සැපතක් මේවයි නෑ කියලා දකින්න තියෙන මිනිහට පහසුවක් තියෙනවා. ඉතින් ගොඩක් අය ඒක දකිනවා, ගොඩක් අය දකින්නේ නෑ. ඒක දැක්කොත් ඒ මිනිහා නිවන් දකිනවා. තේරුණා? මතක තියාගන්න ලෞකික වශයෙන් සාර්ථක වෙච්ච නිසා හෙක්ටර් මහත්තයාට නෝනට 3 මාසයක් මිනිස්සුන්ට කන්න දෙන එක ගැන විඳවිල්ලක් එන්නේ නැහැ. ඒගොල්ලෝ දන්නවා ගොඩ ගහලා බැංකු පොත්වල තියා ගැනීමට වඩා අතෑරලා පින්කුසල් කර ගැනීමේ තියෙන සුවය. ඒක හිතන්න පුළුවන් කාටද? හිතන්න පුළුවන් තියේනම් පමණයි. නැත්නම් ඔක හිතන්න බෑනේ. හිතෙන්නෙම රුපියලක් ගියත් ගියානේ නේ. ඒමත් ඒක කියොත් ගියා නේ. එහින්දා ඔබ හොඳට තේරුම් ගන්න අපි මේ වගේ බලගතු පින්කම් කරලා ඒ ආනිසංස වලින් සුගතියක යහපත් තැනක සැපවත්ව උපදින්න ඕනි මොකක්කටවත් නෙමෙයි නිවන් දකින්න ධර්මය අවබෝධ කරගන්න පහසුයි. බලන්න දියුණු වෙනකොට අපේ කොච්චර දුර්ගුණ අතු ගැවිලා යනවදනේ. ඉස්සර මම මොන තරම් එක එක්කෙනාට ඊර්ෂ්‍යා කරලා තියෙද? මම. අද මට ඊර්ෂ්‍යා බන්ධනයක්. ඒකනේ මිනිස්සු වන්දනාව කියන්නේ නැත්තේ සමහරු. නේ? විනෝද වෙන්න කොහෙවත් ගිහිල්ලා ඉන්නේ නැත්තේ. යන්නේ. කුස්සියටයි සාලෙටයි තමයි යන්නේ එකම තැන සමහරු. යනවා. ඇතුළට යනවා එළියට. ඔච්චර තමයි. යන්නේ. අතහරින්න බෑ. එක දවසක් එළියට බැස්සොත් ඒ ගියපු තැන ඉඳලත් කරන්නේ ඔළුව කියෝ ඉන්න මොනෝ වෙලාද දන්නේ. නිවන් දකින්න නෙමෙයි මන් දන්නේ පෙරේතයෝ වෙලා උපදීනේ. මට කියන්න පුළුවන් ආසන්නම භවයේ ඒක තමයි. ඒ වගේ පුද්ගලයෝ කොහේ උපදීද? මං අහන්නේ මැරුණත් යයිද ඒ ගෙවල් අතෑරලා? එච්චර ඇලීම නම් දියුණු මිනිහා ඉන්නව නේද? අතෑරලා. සතුටින් නිදහසේ යනවා යන්නනේ. යන්න ඕනි කියලා හිතුණා ඕනි තැනක ගිහින්. එතෙන්ට හිත හදාගන්න එපා. ඒ දියුණුයි කියන්නේ සල්ලි වලින් පොහසත් වීමක් නෙමෙයි. සල්ලි වලින් පොහසත් එක්කෙනාට පහසුවක් තියෙන මොලේ දියුණු කරගන්න. අසාරය ලෙස දකින්න. හිස් කියන එක හිස් කියලා දකින්න. මහ ලොකු හිතන් ඉන්න සැපතක් මේවයි නෑ කියලා දකින්න තියෙන මිනිහට පහසුවක් තියෙනවා. ඉතින් ගොඩක් අය ඒක දකිනවා, ගොඩක් අය දකින්නේ නෑ. ඒක දැක්කොත් ඒ මිනිහා නිවන් දකිනවා. තේරුණා? මතක තියාගන්න ලෞකික වශයෙන් සාර්ථක වෙච්ච නිසා හෙක්ටර් මහත්තයාට නෝනට 3 මාසයක් මිනිස්සුන්ට කන්න දෙන එක ගැන විඳවිල්ලක් එන්නේ නැහැ. ඒගොල්ලෝ දන්නවා ගොඩ ගහලා බැංකු පොත්වල තියා ගැනීමට වඩා අතෑරලා පින්කුසල් කර ගැනීමේ තියෙන සුවය.
ඒක දාන්න. ඒක හිතන්න පුළුවන් කාටද? හිතන්න පුළුවන් තියේ නම් පමණයි. නැත්නම් ඔක හිතන්න බෑනේ. හිතෙන්නෙම රුපියලක් ගියත් ගියානේ. නේ? ඒමත්ද ඒක. ගියොත් ගියා. නේ? එහින්දා ඔබ හොඳට තේරුම් ගන්න අපි මේ වගේ බලගත් වූ පින්කම් කරලා ඒ ආනිසංස වලින් සුගතියක යහපත් තැනක සැපවත්ව උපදින්න ඕනි මොකක්කටවත් නෙමෙයි නිවන් දකින්න ධර්මය අවබෝධ කරගන්න පහසුයි. බලන්න දියුණු වෙනකොට අපේ කොච්චර දුර්ගුණ අතු ගෑවිලා යනවදනේ. ඉස්සර මම මොන තරම් එක එක්කෙනාට ඊර්ෂ්‍යා කරලා තියෙද? මම. අද මට ඊර්ෂ්‍යා කරන්න දෙයක් නැහැ. මාත් උඩින් ඉන්නේ. ඉස්සර ඉතින් ඒ යන්න එන්න වාහනයක් නැති කාලේ නේ එක එක්කෙනාගේ අගුපිල් වල නේ බොහොම අමාරුවෙන් කාමරයක කොටසක් ඉල්ලගෙන ඉන්න කාලේ කොළඹට ඇවිල්ලා මොන තරම් ඊර්ෂ්‍යාව අපි ගැනම තරහ නේ ක්‍රෝධය සමාජ ගැන ක්‍රෝධය කොච්චර නරක සිතුවිලි තිබුණාද මන් දන්නේ මගේ නම් තිබුණා ඒවා දැන් මට ඒවා එන්නේ මොකද හේතුව මම වීරිය කරලා කැප වෙලා සාර්ථක වුණාට පස්සේ ඒ සාර්ථකත්වය ඇතුළෙම මම දන්නවා බලාගෙන යනකොට අර බංකුවේ නිදාගත්තු කාලේ හොඳයි මොකද ඒ කාලේ මගේ මේසෙ උඩට ලයිට් බිල් ආවේ නැහැ. වතුර බිල් ආවේ නැහැ නේ. දැන් පන්සලක ලොකු හාඳුරු කෙනෙක් උනන් දන්නවා පොඩි හාඳුරු විදියට මිහිටියනම් කොච්චර සැපද කියලා. දැන් හිස්පව දන්නවානේ. දැන් ඒකින්ද දැන් තියෙන එක තමයි ඇත්තටම අතාරින්න ඕනි කියලා හිතෙන්නේ. මේක කර්මයක් කියලා. නේ? ඉස්සර හිතුවේ මේක අල්ලගත්ත නම් ප්‍රශ්න ඉවරයි. ඔය පොඩිම කාලේ මං 10 මානුනේ නේ. පොඩිම කාලේ දාන වලට ගියන් පිරිකර දෙන වෙලාවට පපුව ඩිඩ්ඩික් ගාලා ගහනවා. මං කිට්ටුවට එනකොට පිරිකර ඉවර වෙයිද කියලා. නේ? ඔය හරි බය හිතෙනවා. ඒ කාලේ ඉතින් මොකද ඒ පොඩි ආන්දරුන්ට අන්තිමටමනේ සමාදස් වලට හම්බෙන්නේ නැහැ. නේ? දැන් දන්නවා පොඩි හාන්තුරු කෙනෙක් වෙලාම හිටියනම් කොච්චර ලේසිද? ඇයි අර ගෝලයින්ගේ සියලු බිල් එන්නේ මගේ මේසෙ උඩටනේ. අපි හිතුවේ ඒ කාලෙත් ලොකු හාන්තුරු සැපෙන් ඉන්නවා කියලා. අපි තමයි දුක් විඳින්නේ කියලා. ඒකයි මං කියන්නේ මිනිස්සේ කුඩට ගියාම එයාට ඒවයි තියෙන අවුල හොඳට තේරෙනවා. අන්න ඒකට විතරක් මහත්තයාට ඊළඟ ආත්මවල හම්බ වෙන නෝනට හම්බ වෙන සක්විති රජකම් ආදී සුඛෝපභෝගී ජීවිතේ යොදාගත්තොත් හරි. නැත්තම් ඉතින් සක්විති රජුරෝ ඊළඟ ආත්මේ අපාය යන්නේ නැහැ කියලා කොහෙවත් නෑනේ. සක්විති රජා වුණාමනේ අන දෙන්න එපේ. නේ? අන දෙන්න ඕනේ චතුරංගනී සේනාවටම. නේ? අන දුන්නට පස්සේ සමහර විට ඝාතනය කරන්නේ ගම් පිටින්. නගර පිටින් නේ. දැන් බලන්නකෝ ඇමරිකාවේ ජනාධිපතිනේ ඔබාමා මහත්තයා ආරක්ෂක මණ්ඩලයට අන දෙනවා. වහාම ඉරාකේ මේ කොටසේ ඉන්නවා IS සටන්කාමින් ඉවර කරන්න ඕනේ. අන දීලා අරහෙන් ෆ්ලයිට් එක ගිහිල්ලා නේ ගුවන් යානෙ ගිහිල්ලා බෝම්බේ අතාරිනකොටම අකුසල් සම්පූර්ණ වෙනවා. ඒ හින්දා බෞද්ධයෙක් සක්විති රජකම ප්‍රාර්ථනා කරනවා නම් ප්‍රාර්ථනා කරන්න ඕනේ කුසල් පින් කරගන්න පුළුවන් කාලයකට මිසක ලෝකේ බලය අල්ලල්ල යන කාලෙක නම් නෙමෙයි. එහෙම වුණොත් ඉතින් ඊළඟ ආත්මේ ඕවට අනදීම නිසාත් ඒවා කෙරිලාද හරියට කියලා විපරම් කිරීම නිසාත් රැස් වෙන පව් ටිකට කොයි අපායෙන් නවතීද දන්නේ නැහැ. මොකද ඒ තනතුරට යෑමෙන්ම වෙන්නේ ඒක. ඒ හින්දා ඔබතුමන්ලට ලැබෙන සුඛෝපභෝගී සංසාර ගමනේ ඒ බලය මම යෝජනා කරන හරියට තේරුම් අරන් ප්‍රාර්ථනා තියාගෙන මැරෙන්න මොකටද? තවදුරටත් අනිත්‍ය තේරුම් ගැනීම සඳහායි. තවදුරටත් අත්හැරීම සඳහාය. සාමාන්‍ය දේවල් අත්හරින වගේ නෙමෙයි සක්විති රජකමක් වැනි දෙයක් අතාරින එක. ඒ අත්හැරීමත් මට පුහුණු වෙන්න පමණයි මම මේ සංසාර ගමනේ මට ලැබෙන ලෞකික දේ පාවිච්චි කරන්න කියන අදිෂ්ඨානේ හැම තිස්සෙම මේ වගේ පින්කම් කරද්දී තියෙන්න ඕන. මොකද සැනසෙල්ල තියෙන්නේ අත්හැරීම ඇතුලේ පමණක්ම නිසා. අල්ලගන්න හැම මොහොතකම අපි විඳවන්න උන්ගේ ගොඩට එක වෙනවා. එහි සමාජිකය වෙනවා. හොඳයි. ශ්‍රද්ධාවෙන් ඔය ඇත්තෝ මම විශ්වාස කරනවා පැයක පමණ කාලයක් මේ දේශනාව ශ්‍රවණය කරන්නට යෙදුණා. අනිත් ආනිසංස කවුරුත් දන්නවානේ හැම අවුරුද්දම කියන්නේ එකම ඒවානේ.
ඒ නිසා ඒවා කටපාඩම් ඔයත්තන්ට ඔබ මේ කාරණේ තේරුම් ගන්න. පින කුශලයක් බවට පරිවර්තනය කිරීමනේ. මේ ලැබෙන ආනිසංසය පාවිච්චි කරලා සසරෙන් එතර වීමට තමයි ඔබේ මනස යොමු කරන්න ඕනි කියන මැසේජ් එක විතරයි මම කටිනානිසංස විදියට දෙන්නේ. එන මොනවද කියන්නේ අනිත් ඒවට ඔබ තණ්හා කරවීම මම කරන්න ඕනේ නෑනේ. ධර්මාසනේ ඉඳන් මිනිස්සෙකුට තණ්හාව හදවන්න ඕනේද? ධර්මාසනේ ඉඳන් මිනිස්සෙකුට කියලා දෙන්න ඕනේ මේක අත්හැරලා ගැලවෙන හැටි ගැන. ඈ මාත්‍යා කොහොමත් ඉතින් නුවර යනකොට කඩු ගන්නාව හම්බෙනවනේ. නේද? බඩ ඉරිඟු කණ්ඩ ලැබෙයි. ඔබතුමා නුවර යන්නකෝ. නේද? ඔබතුමාලා නුවර යෑම හේවත් නිවන ඉලක්ක කරගෙන වැඩ කරා. දිව්‍ය ලෝක සැප, මනුස්ස ලෝක සැප ඒවා පතණ්ඩවත් උන්නේ ඒවා හම්බෙනවා. නේ? ඔබ හරි වැඩේ කරන්න, වැරදි වැඩේ නොකර ඉන්න. සබ්බපාපස්ස අකරණං කුසලස්ස උප සම්පදා. එතනින් ප්‍රශ්නේ විසඳෙනවා. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මම් පරන්ති. ධම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්ත්‍යා. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්චතු. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතම් අච්ඡයං කමමේ බන්තේ භූරි පඤ්ඤ තථාගත. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්ඡයං කමමේ ධම්ම සම්දිට්ඨික අකාලික. කායේන වාචා චිත්තේන පමාදේන අච්ඡයං කමමේ සංඝ සුපටිපන්න අනුත්තර සාදු සාදු සාදු.